අපි වෙමු සීලක බොදු දරුවෝ. දරුවන් සරණයි දරුවනි. අපේ දරුවෝ එක් වෙලා ඉන්නේ DP එඩියුකේෂන් දහම් පාසල එක්ක. දරුවනි දැන් අපි බෞද්ධ සංස්කෘතිය විෂයේ අපේ දරුවෝ දැන් පාඩම් මාලාවක් එක සම්බන්ධ වෙලා අපේ දරුවන්ට මතක ඇති අපි කලින් දවසේ කලින් පාඩමේදී අපි සාකච්ඡා කරපු ආකාරය. එහිදී අපි සාකච්ඡා කරා දරුවනි ආදී බෞද්ධ පාලකින්ගේ සිරිත් විරිත්. දැන් මේ 6 වෙනි පාඩම සිරිත් විරිත් ආශ්‍රයෙන් ඉගෙන ගන්න තියෙන්නේ. මේ සිරිත් විරිත් සම්බන්ධ වෙන තියෙන සිරිත් කියන්නේ කල යුතු දේවල්, විරිත් කියන්නේ නොකල යුතු දේවල්. චාරිත්‍ර වාරිත්‍ර නේද? චාරිත්‍ර කියන්නේ කල යුතු, වාරිත්‍ර කියන්නේ නොකල යුතු කියන එක නේද? හරි. එතකොට බෞද්ධ සංස්කෘතිය විෂයේ බෞද්ධ පාලකින්ගේ සිරිත් විරිත් 6 වෙනි ඒකකයේ දෙවෙනි කොටස තමයි අද අපි ප්‍රවේශ වෙන්නේ. අශෝක රජසිරි. අශෝක රජුරෝ ඉතින් අපේ දරුවෝ දන්නවනේ. අශෝක රජුරෝ කියලා කියන්නේ කවුද කියලා? බෞද්ධ සංස්කෘතිය ඉගෙන ගන්න දරුවෝ විදිහට මේ අශෝක රජුරෝ නොදැන ඉන්න විදිහක් නැහැ. අශෝක රජුරෝ දැනගන්න ඕන. අශෝක රජුරුවන්ගේ මේ රජසිරිත් මොනවද කියන එක බැලුවාම ආදිපාලකයින්ගේ සිරිත් විරිත් සම්බන්ධව අපි ඉගෙන ගත්තා. මතක ඇතිනේ මොනවද? පංචශීලය, දස සක්විති වත්, දස රාජ ධර්ම නේද? සතර සංග්‍රහ වස්තු නේද? ඔන්න ඔය විදිහට අපි ඉගෙන ගත්ත කාරණා ගණනාවක්. එතකොට භාරතයේ අර මගධ රාජ්‍ය ආශ්‍රයෙන් බුදුහාමුදුරුවෝ වැඩි කාලයක් වැඩ හිටියා කියලා අපි ඉගෙන ගත්තානේ. ඒතර මේ මගධ රාජ්‍ය තුල තියෙන මේ රාජාණ්ඩු පාලනය යහපත්ව ගෙන යන්නේ කොහොමද කියන එක බුදුහාමුදුරුවෝ මේ ත්‍රිපිටකාගත ඉගැන්වීම් වලින් අපිට දැනගන්න පුළුවන් බුදුහාමුදුරුවෝගේ ඉගැන්වීම් මොන වගේද කියලා. ඒ ලෝතුරා තථාගත අමාමේනි අපේ බුදුහාමුදුරුවෝ මේ රජසිරිත් දේශනා කරලා තියෙන මෙන්න මේ විදිහට කාරණා ගණනාවක්. මෙන්න මේවා ලෝක ඉතිහාසයේ හොඳින්ම අනුගමනය කරපු බෞද්ධ පාලකයා විදිහට අපිට හඳුන්වන්න පුළුවන් අශෝක. අශෝක. හේතුව අනිත් පාලකයෝ මේව අනුගමනය කරුවා කියන එක නෙමෙයි. මොකද බිම්බිසාර රජුරෝ සෝහාන් වෙච්ච රජ කෙනෙක්නේ. ඒ සෝහාන් වෙච්ච රජ කෙනෙක් යම්කිසි බෞද්ධ ප්‍රතිපත්ති අනුව තමයි පාලනයක් ගෙන යන්නේ. මොකද එහෙම නොවනෝ නම් ඔහුගේ ඒ සෝහාන් වීම කියන එකේ තෙරුවන් කෙරේ අසල ශ්‍රද්ධාවනේ. ඒකට ඔහු තුල යම් පෞරුෂමය නිපුණතාවක් ගොඩනැගිලා තියෙනවා. ඉතින් අනිත් පාලකයනුත් ඒවයි අඩු වැඩි වශයෙන් ජීවිතේට එකතු කරගන්න ඇති. ඒක අපිට පේනවා. හැබැයි කොහොම වුණත් මේ බුදුදහමේ උගන්වන බෞද්ධ චක්‍රවර්ති සංකල්පය. දැන් චක්‍රවර්ති සිහනාද සූත්‍රය. ඔන්න වැදගත් තැන. දීඝනිකායේ තියෙන ඉතා වැදගත් සූත්‍රයක් තමයි චක්‍රවර්ති සිහනාද සූත්‍රය. ඒ සූත්‍රය අපේ දරුවෝ මතක තියාගන්න ඕන සූත්‍රය. චක්‍රවර්ති සිහනාද සූත්‍රය දීඝනිකායේ සූත්‍රයක්. ඒක දීර්ඝ සූත්‍රයක්. දීඝනිකායේ තියෙන ඉතාම වැදගත් සූත්‍රයක් තමයි චක්‍රවර්ති සිහනාද සූත්‍රය. එතකොට මේ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා චක්‍රවර්ති පාලනයක් කොහොමද අනුගමනය කරන්නේ. මේ චක්‍රවර්ති සංකල්පය, චක්‍රවර්ති කියන එක පාලියෙන් සංස්කෘතියෙන් චක්‍රවර්ති, මේ චක්‍රය, බල චක්‍රය, ආඥා චක්‍රය පවත්වනවා කියන එක තමයි මේ චක්‍රවර්ති කියලා කියන්නේ. ඔය ඉන්දියාවේ දේව පුරාණවල හා විවිධ මූල ග්‍රන්ථවල මේ චක්‍රවර්ති රාජ්‍යයක් සම්බන්ධ අදහස තියෙනවා. චක්‍රවර්ති සංකල්පය, චක්‍රවර්ති පාලනය ගොඩනගනවා කියන අදහස.
මෙන්න මේ අදහස ඇත්තටම ලෝකේ සමෘද්ධ වෙන්නේ මේ චක්‍රවර්ති සංකල්පයෙන් අදහස් කරන්නේ මුළු ලෝකයම පෘථිවි තලයම එකම පාලකෙක් පාලනය කරනවා කියන. ඒක ඉතින් කවදාවත් ලෝකේ වෙලා නැහෙනි. මොකද ලෝකේ එකම පාලකෙක් පාලනය කරපු දවසක් එන්නේ නැහැ. හැබැයි ඒක සංකල්පයක්. විතර මේ චක්‍රවර්ති සංකල්පය ඉන්දියාවේ වේද වේදාන්තවල තිබිලා තියෙනවා. මෙන්න මේ සංකල්පය බුදුහාමුදුරුවොත් පාලි ත්‍රිපිටකයේදී මේ ත්‍රිපිටක ධර්මදේශනාවේදී පාවිච්චි කරලා තියෙනවා. ඒක මොකද බුදුරජාණන් වහන්සේ පුරාණෝක්ති පාවිච්චි කරලා තියෙනවා තමගේ ධර්මදේශනාවලදී. ඉන්දියානු පුරාණෝක්ති. මොකද බුදුහාමුදුරුවෝ සමාජයට අනුගත වෙමින් ඒ ධර්ම sannivedanaයේදී මිනිස්සුන්ට ළඟම තැනින් තමයි ධර්ම sannivedanaya කරන්නේ. ඒතර මේ චක්‍රවර්ති සංකල්පය අපේ ලෞතර බුදු පියාණන් වහන්සේත් මේ පිළිබඳ අදහස් දක්වලා තියෙනවා. ඒක චක්‍රවර්ති සංකල්පය ගොඩනගන්න නම් ඒ පාලකයා තුළ තියෙන්න ඕන මූල ධර්ම තමයි මේ සූත්‍රය උගන්වන්නේ. ඒක ධාර්මික පාලනය. ඔය චක්‍රවර්ති සංකල්පය අනුගමනය කරපු පාලක ලෝක ඉතිහාසයේ ඉඳලා තියෙනවා. අශෝක චක්‍රවර්ති කියලානේ කියන්නේ. චක්‍රවර්ති සංකල්ප අනුගමනය කරපු. හැබැයි ඔහුට ඉන්දියාවේ විශාල ප්‍රමාණයක් යටත් කරගන්න පුළුවන් වුණාට මුළු ලෝකෙම අල්ලගන්න පුළුවන් වෙන්නේ නැහැ. දැන් හිට්ලර් අධිරාජ්‍ය ගොඩනගන්න උත්සාහ කරාට ඒක සාර්ථක වෙන්නේ නැහැ. නැපෝලියන් අධිරාජ්‍ය සාර්ථක වෙන්නේ නැහැ. එහෙම කවදාවත්ම එක පාලකයෙක් යටතේ මුළු පෘථිවි තලයම පාලනය කරන්න කියන හැකියාව ඇති වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ කල හැක්කක් නොවේ. මොකද විවිධ ජන වර්ග රාජ්‍යයන් විවිධ භාෂා විවිධ සංස්කෘති විවිධයි. ලෝකෙ මේ විවිධත්වය නිසා මේක කරන්න බෑ. ඒකත්වයක් ගොඩනගන්න බෑ. විවිධත්වය තමයි ලෝකේ තියෙන ස්වභාවය. ඒක පාලනයත් විවිධයි. ඒතකොට මේ විවිධ පාලනය විවිධ වෙන්නේ විවිධ ජන වර්ග වලට අදාළ විවිධ සංස්කෘතික හා ආගමික පරිස්ථිතීන් එක්ක. දැන් අපේ රටේ තියෙන පාලන ක්‍රමවේදයට වඩා වෙනස් පාලන ක්‍රමවේද වෙන රටවල තියෙනවා. මොකද ඒ රටවලට අදාළ වන ආකාරයට. එතකොට මේ චක්‍රවර්ති අදහස මිහි පිට යම්තා දුරකට සාර්ථක කරගත්තේ අශෝක චක්‍රවර්ති. ඒ කියන්නේ මේ චක්‍රවර්ති රජුරෝ මුළු ලෝකයම පාලනය කරගන්න එක ප්‍රතිපත්තියක්. ඔහු ගාව තියෙන ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන දේ තමයි දස අකුසලයෙන් වින්වලා දස කුසලයෙන් ඉඳලා තමයි පාලනය ගෙනියන්නේ. ඒක පංචශීල ප්‍රතිපදාව ප්‍රධානයි. ඒක පංචශීල ප්‍රතිපත්තිය මුල් තැනෙහි තබාගෙන තමයි පාලනය ගෙනියන්න ඕන. එහෙම නැතුව ඒ පාලන ප්‍රතිපත්තිය අනුගමනය කරන්න බෑ. දැන් පංචශීල ප්‍රතිපදාව ගත්තොත් ඕනම රටක ලිඛිත ව්‍යවස්ථාවක තියෙන්න ඕන ලක්ෂණ නෙවෙයි තියෙන්නේ. පළවෙනි ශික්ෂාපදයෙන් ජීවිත සුරක්ෂිතතාව. දෙවෙනි එක දේපල සුරක්ෂිතතාව. ඊළඟ මුසාවාදා කියලා කියන්නේ මොකක්ද? sannivedanaya සුරක්ෂිතතාව. එතකොට මෙන්න මේ විදිහට මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා වන ප්‍රඥප්ති පහක් තමයි පංචශීලය කියලා කියන්නේ. එතකොට මේ ප්‍රඥප්ති තමයි චක්‍රවර්ති රාජ්‍යයේ දේශපාලන ව්‍යවස්ථාව නැත්නම් මූල ධර්ම වලටපත් වෙන්නේ. ඒතර ඔහු යම් රටක් යටත් කරගන්න මේ කරුණු පහෙන් යටත් කරගෙන රටට පනවන නීතිය වෙන්නේ මේ පංචශීල ප්‍රතිපත්තිය නැත්නම් අපිට කියනවා දස කුසල. දස කුසලින් වෙන්වීම. ඒක තමයි ව්‍යවස්ථාව. නැත්නම් පාලන මූල ධර්ම. පාලන නීතිය වෙන්නේ. එතකොට ඒ ධර්මයට එකඟයි. කොයි මානව සමාජයකට උනත් කොයි මානව සංවිධානයකට උනත් ඉතාම වැදගත් වූ ඒකට මනන්‍යෝ දෙයක් ඒ රටේ පැවැත්මට අවශ්‍ය වෙන දෙයක්. එතකොට මේ අශෝක රජුරෝ තමන්ගේ පාලනය ගෙන යන්නේ කොහොමද? දැන් දන්නවා අපි අශෝක රජුරෝ මගධ රාජ්‍යය තමයි ඔහුගේ රාජ්‍යය. මේ මගධ රාජ්‍යයේ පාලනය බලයටපත් වෙන්නේ බින්දුසාර අධිරාජ්‍යයෙන් පස්සේ. බින්දුසාර විශාල රාජ්‍යයක් ඉන්දියාවේ ගොඩනගනවා. ගොඩනගලා ඔහුගේ කාලයේදී බින්දුසාරගේ කාලේ ප්‍රාන්ත රාජ්‍ය කිරීම අශෝක ඉනිබ්බිති
කාලිංග යුද්ධය හරහා මහාධිරාජ්‍ය බවට පත් වෙනවා. අශෝක රජුරෝ සම්බන්ධව අපිට ඉගෙන ගන්න වැදගත් මූලාශ්‍ර ගණනාවක් තියෙනවා. අපේ දරුවෝ ඒක දැනගන්න ඕන. එකක් තමයි දරුවනේ අපේ රටේ තියෙන පොතපත. මොකද අශෝක රජුරෝ ගැන තොරතුරු ලබා ගන්න තියෙන එකක් තමයි පාලි වංශ කතා. මොනවද? පාලි වංශ කතා සාහිත්‍යයක් තියෙනවා. පාලි වංශ කතා. ඒ අතර එකක් තමයි මහා වංශය. ඊළඟට දීප වංශය. දීප වංශය පැරණිම. ඊළඟට සමන්ත පාසාදිකාව. ඊළඟට දිව්‍යාවදානය. අවදාන සාහිත්‍ය. ඒකෙත් අශෝකාවදානය කියලා වෙනම අවදානයක් තියෙනවා. අවදාන සාහිත්‍ය, දිව්‍යාවදාන, අශෝකාවදාන. ඊළඟට අශෝක ලිපි. අශෝක ලිපි. ඒතර අශෝක රජසිරිත් ගැන අපිට හොඳටම ඉගෙන ගන්න තියෙන තැන තමයි මූලාශ්‍ර අශෝක ලිපි. අශෝක ලිපි. අශෝක ලිපි කියන අශෝක සෙල් ලිපි වලට. එතන මෙන්න මේ වගේ මූලාශ්‍ර ගණනාවක් තියෙන මේ අශෝක රජුරුව ගැන ඉගෙන ගන්න. පැහැදිලිද? ඒතර මෙන්න මේ මූලාශ්‍ර ගැන අපේ දරුවෝ දැනගෙන ඉන්න ඕන. මම මොකද මේ නිතර මේ මූලාශ්‍රය මතක් කරන්නේ ඔබේ දැනුම යම් පරිපූර්ණ මට්ටමකට එන්න ඕන. මොකද හේතුව අපි යම් කාරණයක්, තොරතුරක්, දැනුමක් අපි අත්පත් කර ගන්නකොට ඒ නිශ්චිත අවධාරණය කරගන්න මේ මූලාශ්‍ර පිළිබඳ අපිට අවබෝධයක් තියෙනවා. ඒත් අශෝක රජුරුව ගැන ඉගෙන ගන්න තියෙන මූලාශ්‍ර කීපයක් මම කිව්වා. එතකොට විශේෂයෙන්ම අපේ රටේ තියෙන පාලි වංශ කතා, එතන අට කතා, ඊළඟට ඉන්දියාවේ මේ දිව්‍යාවදාන වගේ ඒවා ඉති වෙන්නේ බුද්දිස්ට් හයිබ්‍රිඩ් සංස්කෘත වලට. ඒ කියන්නේ දෙමුහුන් සංස්කෘතය ඒ පාලියට මිශ්‍ර වූ සංස්කෘතය. එය අපි හඳුන්වන්නේ සර්වාස්තවාද මූලාශ්‍ර හැටියට. එතකොට මේ අශෝක ලිපි මේ ඉතාම වැදගත්. අශෝක ලිපි කියන සෙල් ලිපි පැත්ත. එතන මේ ශිලාලේඛන මූලාශ්‍ර ඉතාම විශ්වාසනීය. අපේ දරුවෝ දන්නවා සාහිත්‍ය මූලාශ්‍රවල ශිලාලේඛන නැත්නම් සෙල් ලිපි මූලාශ්‍රය විශ්වාසනීය. මොකද මේ ඓතිහාසික සිද්ධිය හා සමානුපාතිකව තමයි සෙල් ලිපිය ලියවෙන්නේ. ඒක ඉතාම වැදගත්. එතකොට දරුවනේ මේ අශෝක රජසිරිත් ගැන අපි කතා කරනකොට අශෝක රජුරුවෝ මේ කාලිංග යුද්ධයෙන් තමයි ඔහුගේ ගමන වෙනස් වෙන්නේ. අශෝක අධිරාජ්‍ය ගොඩනගමින් දක්ෂිණ ಭಾರತයේ දක්වා එන ගමනේදී කාලිංගය කියන්නේ දකුණු ඉන්දියාවේ රාජ්‍යණියත්. මේ දකුණු ඉන්දියාවේ කාලිංග රාජ්‍ය යටත් කරගන්න විශාල යුද්ධයක නිරත වෙන්න සිද්ධ වෙනවා. මෙහිදී ලක්ෂයකට අධික මිනිස්සුන්ට ජීවිත හිමි වෙනවා මේ යුද්ධේ. 1,50,000කට අධික පිරිසකට අත්පා, සමහර අයගේ අතක් නැතුව යනවා. ඇඟිල්ල, පා, අත්පා දෙකම නැතුව වෙනවා. අංග ඡේදනය වෙනවා. විවිධ ආබාධ වලට මිනිස්සු ලක් වෙනවා. විශාල වශයෙන්. සමහර අයට තමන්ගේ බිරින්දෑවරුන්ට ස්වාමියෝ නැතුව යනවා. ස්වාමියන්ට බිරින්දෑවරු නැතුව යනවා. දරුවන්ට පියවරු නැතුව යනවා. දෙමව්පියන්ට දරුවෝ නැතුව යනවා. මේ විශාල මානුෂ්‍ය ඝාතනයක් මේ යුද්ධයත් එක්ක සිද්ධ වෙනවා. මේ මහා විනාශය සියසින් දැකලා මේ මිනිසුන්ගේ විලාපය, ඒ ප්‍රිය විප්‍රයෝගයෙන් මිනිස්සු නගන විලාපයෙන් අශෝක රජුරුවන් තමන් පිළිබඳ පුනරාවලෝකනයක මේ සිද්ධිය සම්බන්ධව නැවත හැරී බලන්න අභිප්‍රේරණයක් ඇති වෙනවා. ඒ අභිප්‍රේරණය තමයි ඔහුගේ ජීවිතය වෙනස් කරන්නේ. ඒ සිදුවීම. ඒතර විශාල පිරිසකට සිද්ධ වන මේ ජීවිත හානි, දේපල හානි දකින්න. දැකලා ඒ චිත්ත වික්ෂෝපයෙන් ඉන්න අවස්ථාවේදී තමයි නීග්‍රෝධ කියන සාමණේර හාමුදුරුවෝ දකින්නේ. අවුරුදු 7ක කුඩා සාමණේර හාමුදුරුවෝ.
මේ තොරතුර තියෙන්නේ අපේ වංශ කතා. මහා වංශය, දීප වංශ ආදී අපේ පොත්වල. හැබැයි මේ දිව්‍ය අවදාන ආදී ග්‍රන්ථවලට ආවහම වෙනස්. ඒ පොත්වල තියෙන්නේ උපගුප්ත කියන හාමුදුරුවෝ සර්වාස්තිවාද හාමුදුරුවමගේ තමයි වනහල බෞද්ධ බවට පත් වෙන්නේ කියලා. හැබැයි අපේ තේරීය විභජ්‍යවාද සම්ප්‍රදාය ගුරුකුලේ අපේ මතය වෙන්නේ මේක නීග්‍රෝධ සාමණේර හාමුදුරුවන්ගේ බණහල අශෝක බෞද්ධෙක් වුණා කියලා. කොහොම වුණා? අශෝක තේරවාද සම්ප්‍රදායට අයිති භික්ෂුන් වහන්සේ නමකකින් බණහල. මොකද මේ නීග්‍රෝධ හාමුදුරුවෝ තේර විභජ්‍යවාද එක තේරවාදයට අයිති එක, සර්වාස්තවාදය කියන තේරවාදයටම අයිති ගුරුකුලයක්. ඒ නිසා කොහොමද තේරවාද බෞද්ධ බවට තමයි අශෝක පත් වෙන්නේ. එතකොට මේ නීග්‍රෝධ හාමුදුරුවෝ අවුරුදු 7 කුඩා සාමණේර හාමුදුරුවමක් දකින්නේ. ඒ හාමුදුරුවෝ දැකලා පළවෙනිම ඇති වෙන්නේ පැහැදීම බාහිර ස්වරූපෙට. මොකද ඕනෑම කෙනෙක්ට බාහිර ස්වරූපයෙන් පැහැදීම ඇති වෙන්නේ. බුදුහාමුදුරුවෝ විනය නීති විසුණු වහන්සේට අපිට පනවන්නේ එකක් තමයි කරු 10ක් තියෙනවා. ඒ අපේ දරුවන්ට ඉගෙන ගන්න පුළුවන්. මොකද විෂය නිර්දේශ තියෙන මේවා. එකක් තමයි නොපැහැදුණුන්ගේ පැහැදීම සඳහා. පැහැදිනුන්ගේ පැහැදීම වැඩි දියුණු වීම සඳහා. එතකොට විනය නීති විසුණු වහන්සේලාගේ ඇවතුම් පැවතුම් වලට අදාළ ඒ විනය ශික්ෂා අපිට විසුණු වහන්සේලා විනය ශික්ෂා පද තියෙනවා 227ක්. විසුණුන් වහන්සේලා 311ක්. ඒතර මේ ඔක්කොම විනය පිටකේ පරාජික පාචිත්‍ය කියන ග්‍රන්ථ දෙකේ තමයි තියෙන්නේ. උබතෝ විභංග කියලා නෙවට කියන්නේ. උබතෝ සංඝයා භික්ෂු භික්ෂුණී කියන උබතෝ සංඝයාට වෙන්මුච්ච විනය ශික්ෂා. ඒතර මෙන්න මේ ග්‍රන්ථවල තියෙන මේ ශික්ෂා පනවන්නේ බුදුහාමුදුරුවෝ නොපැහැදුණුන්ගේ පැහැදීම, පැහැදුණුන්ගේ පැහැදීම වැඩි දියුණු වීම. ඒතර නීග්‍රෝධ හාමුදුරුවෝ කියලා කියන්නේ අවුරුදු 7ක කුඩා සාමණේර හාමුදුරුවෝ. ඒතර උන්වහන්සේගේ ඇවතුම් පැවතුම් සංවරයි. සිවුර පොරවලා හිස බාලා නේද? ඊටාම සංවර ලීලාවෙන් වඩේ. මේක දැකලා රජුරෝ පැහැදිනෝ මේ ලෝකේ මිනිස්සු කොච්චර චිත්ත පීඩාවකින් පෙළෙනවද? හිතේ සතුටක් නැබෙමි පොඩි හාමුදුරුවෝ බලන්න. කොච්චර ප්‍රියමනාපව සතුටින් සැහැල්ලුවෙන් ජීවිතය ගෙවනවා. මේකට හේතුව මොකක්ද? ඒ සතුටට, සැහැල්ලුවට, ඒ ප්‍රියමනාප බවට, ඒ දැකුම් කළු බවට, ඒ මුහුණේ සිනහව ඇතිවෙන්න, ඒ ප්‍රශ්න වලින් මිදුණු මුහුණක් දකින් ඇයි මේකට හේතුව? රජුරට ඇති වෙන විමතියක්. රජුරෝ මේ හාමුදුරුවෝ මාලිගාවට වැඩම කරවලා සුදුසු ආසනයක වැඩ ඉන්න කියලා ආරාධනා කරම රාජාසන රූඪ වෙලා තමයි මේ හාමුදුරුවෝ බණ කියන්නේ. ධම්මපදේ ගාථාවක්. අදටත් පොඩි හාමුදුරුවෝ බණ කියන්නේ ධම්මපදෙන්නේ පළවෙනිය. අප්පමාදෝ අමත පදම් පමාදෝ මච්චුනෝ පද අප්පමත්තන මීයන්ති ඒපමත්ත යතාම. අප්‍රමාදී භාව ගැන බණක් කියන්නේ. ඒතර ප්‍රමාද නොවිය යුතු බව රජුරන්ට මේ ධර්මයේ වැටහෙනවා. වැටහිලා බුදු දහම වැළඳ ගන්න. ඒ වැළඳ ගැනීමේ සිද්ධිය සම්බන්ධ විවිධ මූලාශ්‍රවල විවිධ තොරතුරු තියෙනවා. අපිට දල වශයෙන් අපි දැනගන්න ඕන මේ අපේ අදාළ අද පාඩම අදාළ කොටසට අශෝක රජුගේ බෞද්ධෙක්. බෞද්ධෙක් වුණාම එතුමා මුලින් අනුගමනය කරපු ප්‍රතිපත්ති වෙනස් කරනවා. මොකද්ද? ಭಾರತයේ කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍ර න්‍යාය අනුව දේශපාලනය මෙහෙවපු න්‍යාය තමයි කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රය. චාණක්‍ය කෞටිල්‍ය දෙන්නම එක්කෙනෙක්නේ. මේ චාණක්‍ය කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රය. මේ න්‍යායන් අනුව එකක් තමයි මත්ස්‍ය න්‍යාය. මත්ස්‍ය න්‍යාය මොකක්ද? මත්ස්‍ය කියන්නේ මාළුවටනේ. මාළුවගේ න්‍යාය. මාළුව මොකද කරන්නේ? ටිකක් කුඩා මාළුවෙක් එයාට වඩා කුඩා මාළුවෙක් ගොදුරු කරගන්නවා. ඒ මාළුව එයාට වඩා විශාල මාළුවෙක් ගොදුරු කරනවා. ඒ මාළුව එයාට වඩා විශාල මාළුවෙක් ගොදුරු. ඒතර දුබලයාව ප්‍රබලයා විසින් යටත් කරගන්න. ඔග්ගොදුරක් බවට පත් කරගන්න. මේක තමයි මාළුවගේ න්‍යාය. මේ න්‍යාය තමයි
රාජ්‍ය පාලනයට දීපු න්‍යාය. බලන්න මේ න්‍යාය කොයිතරම් ධර්ම විරෝධී න්‍යායක්ද කියන්නේ. ඒ න්‍යාය තුලින් සමාජ සාධාරණත්වය, යුක්තිය ඉෂ්ට වෙනවද? මානව අයිති නෑ. ඒ ඊටාම ඒකාධිපති බලවිවුරුව න්‍යාය. හැබැයි න්‍යාය තමයි ಭಾರತೀಯ පාලක අනුගමනය කරේ. අශෝක අනුගමනය කරේ තේ න්‍යාය. අපිට ඒක හොඳට පේනවා ಭಾರತೀಯ පාලකයන් අනුගමනය කරා කියලා. ජාතක පොතේ ජාතක කතාවක් තියෙනවා අපි හැමෝම දන්න. ජාතක පොතේ තියෙනවනේ දීර්ඝම ජාතක කතා 10ක්. ඒ අතර එකක් තමයි දීර්ඝම එකක් තමයි උම්මග්ග ජාතකය. උම්මග්ග ජාතකයේදී ඒ රජුරෝ බලන්න මේ මියුල් වැටලෑම කොටස කුඩා රාජ්‍යයන් යටපත් කරගෙන යන්නේ නේද? කේවට්ට බමුණු උපදෙස් දෙන්නේ. කේවට්ට කියන්නේ කෞටිල්‍ය කියන එකනේ කියන්නේ. ඔහු දෙන උපදේශය මොකක්ද? රජතුමනි අපිට වඩා බලයෙන් අඩු, සේනා ශක්තියෙන් අඩු, ධනයෙන් අඩු, භූමියෙන් කුඩා රාජ්‍යයක් අපි හමුදාව වරන්ගේ වරලලා අල්ලගමු. එතකොට ඒ රාජ්‍යයේ ඉන්න හමුදාවත් අපේ. ඒ හමුදාවත් ගත්තම අපේ ශක්තිය වැඩි. ඊළඟට තියෙන විශාල රාජ්‍ය ඊට පස්සේ අල්ලමු. ඒකත් එකතු කරගමු. ඒකට අපේ ශක්තිය ටික ටික වැඩි වෙනවා. ඊළඟට තියෙන විශාල රාජ්‍යවල. අන්න ওই විදිහට කුඩා රාජ්‍යයන් යටත් කරගෙන මහාදි රාජ්‍යයක් හදාගන්න විදිය. ඒතර තාම අසාධාරණ පුද්ගල ස්වාමීත්වය ආචාර ධර්ම වලට පටහැන් ක්‍රම. ඒක ಭಾರತයේ Hindu මූලවාදී දේශපාලන න්‍යාය තුළ තිබිච්ච දෙයක්. එය බුදුදහම ප්‍රතික්ෂේප කරනවා. එය අනුගමනය කරපු අශෝක චක්‍රවර්තීන් පවා එය නොගැලපෙන බව කාලිංග යුද්ධයේදී තේරුම් ගන්න. මේ මහා ජීවිත සංහාරය සිද්ධ වෙනවා. ජීවිත 100,000 ගණක් විනාශ වෙනවා. දරුවන්ට පියවරු, බිරින්දට ස්වාමියෝ අහිමි වෙනවා. ඒ චිත්ත පීඩාව කොච්චර මිනිස්සුන්ට දැනෙනවද? අන්නේ හිංසාවෙන් තොර අවිහිංසාව තමයි බුදුදහම පාලනයේදී අනුගමනය කළේ. ඒතකොට අශෝක අධිරාජ්‍යයක් මේ නීග්‍රෝධ හාමුදුරුවෝගේ අවවාදයේ මත අපමාදෝ අමත පදං කියන අවවාදයේ මත පිහිටලා මෙන්න මේ ಭಾರತයේ උගන්වපු මත්ස්‍ය න්‍යාය ආදී මේ කෞටිල්‍ය අර්ථශාස්ත්‍ර න්‍යායම් බැහැරලා ඔහු බුදුදහමේ ඇතුළත් රජසිරිත් තමන්ගේ පාලනයට එකතු කරගන්න. ඒ නිසා තමයි අශෝක ಭಾರತයේ අනුස්මරණීය පාලකයෙක් බවට පත් වෙන්නේ. ಭಾರತ ඉතිහාසයේ කොතරම් රජදරුවෝ ඉන්නවද? මගධය විතරක් නෙමෙයි දකුණු ඉන්දියාව තුල. එතන ගියාම කාශ්මීර ප්‍රදේශවල. එතනින් පස්සේ අක්බාර් වගේ පාලකයෝ ගොඩනැගෙනවා. ඒ දිල්ලි සුල්තාන අධිරාජ්‍ය තුල. කොයිතරම් පාලකයෝද? හැබැයි ඒ සියලු පාලකයන් අභිභවා අශෝක අධිරාජ්‍යය ඉස්මතු වෙලා ಭಾರತೀಯ ශ්‍රේෂ්ඨ නරපතියෙක් විදිහට ලෝක ඉතිහාසයට එකතු වෙන්නේ ඔහු මේ රාජ්‍ය පාලන මූලධර්ම බෞද්ධ මුහුණුවරකින් ගොඩනගාගත් නිසා. එහෙනම් ඒ අශෝක රජසිරිත් මොනවද කියලා බලන්න. අශෝක රජුරෝ අපේ දරුවන්ට මම ඉගැන්නුවා රජදරුවෝ අනුගමනය කරපු සිරිත්. මොනවද? පංචශීලයේ ඉඳලා දස රාජ ධර්ම, දස සක්විතිවත්, සතර සංග්‍රහ වස්තු දේ. මේව රජුරු ඉගෙන ගත්තේ කාගෙන්? හාමුදුරුවන්. අශෝක රජුරුවන්ගේ සිරිතක් තිබුණා දෛනිකව හාමුදුරුවක් වැඩම කරවලා බණක් ඇහුවා. ඒ බණහන පුරුද්ද ශ්‍රද්ධාව ඇති වෙන එක තැනක්නේ ධර්ම ශ්‍රවණය. ඒතර මේ ධර්ම ශ්‍රවණයෙන් තමයි ඔහු මේ මූලධර්ම ඉගෙන ගන්න. ත්‍රිපිටකාගත ඉගෙනවි. අශෝක රජුරවන්ට මඟ පෙන්වන ප්‍රධාන උපදේශක හාමුදුරුවෝ තමයි මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ. ඒ මොග්ගලී පුත්තිස්ස හාමුදුරන්ගෙන් තමයි බුදුහාමුදුරුවෝ කිනම්වාදී විභජ්‍යවාදී බව දැනගන්න. එතකොට මේ බෞද්ධ මූලධර්ම
ඉගෙන ගන්න අවශ්‍ය කරන වපසරිය මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ හරහා තමයි අශෝක අධිරාජ්‍ය ලබා ගන්නේ. ඒ ලබා ගැනීමත් සමග ඔහු මේ බෞද්ධ මූල ධර්ම තමන්ගේ ජීවිතයට ක්‍රමානුකූලව එකතු කරගන්න. එකතු කරගෙන පාලනය ගෙන යනවා. අශෝක රජුරෝ එහෙම පාලනයක් කරපු බවට පේන ඊටාම ප්‍රබලම සාක්ෂිය තමයි අශෝක රජුරුවන්ගේ ලිපි. අශෝක ලිපි. අශෝක ලිපි. මේක තමයි ඊටාම වැදගත්. මේ අශෝක ලිපි ලියලා තියෙන්නේ බ්‍රාහ්මී අශෝක බ්‍රාහ්මී වලින්. මේව සාමාන්‍යයෙන් ප්‍රාකෘත භාෂා වලට අයිති වෙන්නේ. ප්‍රාකෘත කියන්නේ සංස්කෘතය නෙමෙයි. ප්‍රාකෘත කියලා කියන්නේ පොදු මහා ජනතාව පාවිච්චි කරපු භාෂා විභාගය. එතකොට එය මාගදී, අර්ධ මාගදී, පයිසාචි, සෞරසේන, අපබ්‍රංශ, මහාරාෂ්ට්‍රී වගේ ප්‍රාකෘත භාෂා ඒ ප්‍රදේශවලට අදාළව පාවිච්චි කරලා තියෙනවා. බොහෝ අශෝක ලිපි පාලි භාෂාවට සමානයි. මොකද පාලිය කියන්නේ එක්තරා ප්‍රාකෘතයක් නිසා. පාලිය කියන්නේ එක්තරා ප්‍රාකෘත භාෂා විශේෂයක්. එතකොට මේ අශෝක රජුරුවන්ගේ ලිපි වල මේ අශෝක සිරිත් මොනවද කියන එක සඳහන්. මේ සමහර උගත්තු හඳුන්වන්නේ මෙන්න මේ නම. අශෝක ධර්ම ලිපි. ඔන්න ඔහොම විශේෂණයකුත් දාන ලිපි වලට ධර්ම ලිපි. කියන්නේ මේකෙන් තව නමක් හදනවා මෙන්න මෙහෙම. මොකද්ද? අශෝක ධර්මය. අශෝක ධර්ම. ඒ කියන්නේ අශෝක විසින් අලුත් ධර්මයක් හැදුවා. මේ අශෝක ධර්ම කියලා කියන 아무තු ධර්මයක් නෙමෙයි. බුදුදහමේ තිබුණු ආචාර ධර්ම. ආචාර ධර්ම. ඒවට අපි එතික්ස් කියලා කියන්නේ. ආන්නේ ඒවා. එතකොට අන්නේ ධර්මකාරණා තමයි මේ අශෝක ලිපි ධර්ම ලිපි වල තිබුණේ. සාමාන්‍යයෙන් අශෝක රජුගේ ලියපු ලිපි ප්‍රධාන වශයෙන් මේවා කළුගල් ආශ්‍රයෙන් ලියන්නේ. මේවා වර්ග කීපයක් තියෙනවා. අපේ රටේ වගේම තමයි මේවා තියෙනවා ගිරි ලිපි විදියට. ගිරි ලිපි තමයි ප්‍රකට. බට ටැම් ලිපි විදියට තියෙන. ඒවා පුවරු. ඔය විදියට කීපයක් තියෙන ලිපි වර්ග. දැන් අශෝක ටැම් ලිපි තියෙනවා. දැන් ඔය ලුම්බිනි ටැම් ලිපිය ලුම්බිනි ග්‍රාමයට අශෝක රජුරු යන වන්දනාවේ ගිහිලා අශෝක රජුරු ඒ ලුම්බිනි ග්‍රාමයේ අයබදවල නිදහස් කරන මොකද බුදුහාමුදුරුවෝ උපදිච්ච භූමිය ඒ ගරු කිරීමක් විදියට ඒ ටැම්බේ ලිපි තියෙනවා. ඒ බුදුහාමුදුරන්ගේ ජීවිත වැදගත් ස්ථාන 4ක් මහා පරිනිබ්බාන සූත්‍රයේ කියන බෞද්ධයෙකු විසින් දැක සංවේගී උපතවාගත් ස්ථාන 4ක්. සිද්ධාර්ථ කුමාරයා උපන් ස්ථානය, සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ස්ථානය, බුදුරජාණන් වහන්සේ මංගල ධර්ම දේශනා කරපු තැන, ඒත් එක්කම ලෝතර තථාගත අමාමෑණි බුදු පියාණන් වහන්සේ මහා පරිනිර්වාණයට පත් වූ තැන. මෙන්න මේ 4. මේ තැන්වල ලිපි පිටවල තියෙනවා. මේ ගිරි ලිපි ගත්තොත් ගිරි කියලා කියන්නේ පර්වතය කියන එක. ඒතර ගිරක් පර්වතාශ්‍රයෙන් ලිපු ලිපි. ටැඹ කියන එක අපි දන්නවා, පුවරුවක් දන්නවා. මෙන්න මේ වගේ විවිධ ස්වරූපයේ කළුගල් ආශ්‍රිත ලිපි තියෙනවා. මේ ලිපි වල රජුරෝ මේවා ලියන්නේ එකක් මේ ප්‍රධාන අරමුණ මෙන්න මේක. මොකද්ද? ධර්ම sannivedana. ධර්ම sannivedana.
මේ ධර්මයේ sannivedanaya කරන්න. තමයි මේවා ලියන්නේ. ඒතර මේ ධර්ම sannivedanaයේදී ප්‍රධාන වශයෙන් මොනවද sannivedanaya කරන්නේ? මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන ඇවතුම් පැවතුම් ගෙවන්න ඕන විදිය. ඒ කාරණා තමයි ධර්ම ලිපි වල අශෝක රජුරෝ ලියන්නේ. ඒතර මේ ධර්ම ලිපි ආශ්‍රයෙන් අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන් මොන වගේ ක්‍රමවේද අශෝක රජුලා අනුගමනය කරාද කියන එක. ධර්ම sannivedana. ඒතර මිනිස්සු ගැවසෙන තැන්වල ඒ මන්සන්දිවල තමයි මේ ලිපි ලියලා තිබිලා තියෙන්නේ. ඒතර ඒව තුලින් අශෝක රජුරෝ තමන්ගේ අදහස ජනතාව තුළට ගෙනියනවා. මහ ජනතාව තුළට. තමන් මිනිස්සුන්ගෙන් තුලින් ලබා ගන්න ඕන නිපුණතාවය මොකක්ද කියන එක ගෙනියනවා. ඒතර ඒ හරහා මිනිස්සුන්ට පුළුවන් වෙනවා ඒ පාලනය විය යුතු ආකාරය නීති සමුදය අවබෝධ කරගන්න. ඒතර ඒ ලියන්නේ අශෝක ධර්ම. අශෝක ධර්ම වලට බලපාලා තියෙන ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර, මුනීය සූත්‍ර, ධම්මපදේ වගේ දේවල්. ඒතර ඒ ආශ්‍රයෙන් තමයි මේ ලිපි ලියලා තියෙන්නේ. ඒතර ඒ අතර ඔය ලිපි කීපයක් තියෙන එකක් තමයි 13 වෙනි ගිරි ලිපිය සහ අනිත් එක පළවෙනි ගිරි ලිපිය. ඒතර මේ ලිපි ලියලා තියෙන්නේ මොන භාෂාවෙන්ද? ප්‍රාකෘත භාෂාව. ප්‍රාකෘත භාෂාව. දැන් දරුවනේ මේ 13 වෙනි ගිරි ලිපිය ගත්තොත් මේ 13 වන ගිරි ලිපියයි පළවන ගිරි ලිපියයි තමයි අපිට ඉතාම වැදගත් වෙන්නේ. 13 වන ගිරි ලිපියයි පළවන ගිරි ලිපියයි. ගිරි ලිපි ගොඩක් තියෙනවා. ඒ අතර ඉතාම වැදගත් වෙන එකක 13 වන ගිරි ලිපිය. දැන් මේ අශෝක රජුරෝ අනුගමනය කරපු රජසිරිත් ගත්තාම ඒ රජසිරිත් ගොනු වෙලා තියෙන්නේ අර මම පෙර සඳහන් කරා මතක ඇති අපේ දරුවන්ට පංචශීල ප්‍රතිපදාව, සතර සංග්‍රහ වස්තු, සිව්බඹ විහරණ, දස රාජධර්ම, දස ශක්තිවත්. මෙන්න මේ ත්‍රිපිටකාගත රාජ්‍ය පාලන මූලධර්ම. මේ රාජ්‍ය පාලන මූලධර්ම වලට අනුගතව තමයි මෙන්න මේ ලිපිවල කරුණු ඇතුළත් වෙන්නේ. 13 වන ගිරි ලිපියේ තියෙන වැදගත්ම කාරණයක් තමයි අපේ දරුවන්ට මේ ගිරි ලිපියේ සිංහල පරිවර්තනය තමන් අතේ තියෙන නිර්දි ග්‍රන්ථය පෙළ පොතෙන් සපයා ගන්න පුළුවන්. මම මේ අන්තර්ගතය ඔබට වැදගත් වෙන ටික බලාගත්තොත් වැදගත් වෙනවා. මොකද්ද මේ තියෙන ප්‍රධාන අන්තර්ගත කාරණා? ඒ තමයි ධර්ම විජය. මොකක්ද වැද තියෙන්නේ? ධර්ම විජය. විජය කියන්නේ දිනීමනේ. කුමකින් දිනීමද? ධර්මයෙන් දිනීම. ධර්ම විජය. මොකද ඊට පෙර තිබුණේ දිග්විජය. කුමක්ද තිබුණේ? දිග්විජය. ඒ කියන්නේ යුද්ධයෙන් දිනීම කියන එක. දිග්විජය කියලා කියන්නේ යුද්ධයෙන් දිනීම. එතකොට ධර්ම විජය කියලා කියන්නේ ධර්මයෙන් දිනීම. එතකොට කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රය, මනුස්මෘතිය වගේ ಭಾರತೀಯ දේශපාලන න්‍යායානුගත ග්‍රන්ථවල උගන්වපු දේශපාලන ක්‍රමය තමයි දිග්විජය. බුදුහාමුදුරුවෝ ත්‍රිපිටක ධර්මයෙන් උගන්වපු ක්‍රමය තමයි ධර්ම විජය. එතකොට මෙය බෞද්ධ ක්‍රමය. මෙය හින්දු මූල ක්‍රමය. හින්දු ධර්මානුගත ක්‍රම. එතකොට අශෝක රජුරෝ මේ ක්‍රම දෙකම අනුගමනය කරනවා. එයින් මුලින්ම අනුගමනය කරන්නේ දිග්විජය. දිග්විජය අනුගමනය කළ මේ දිග්විජය ප්‍රතිපත්තිය එතරම් සාර්ථක නැති බව තේරුම් ගන්න. මොකද මෙය ලෝකයේ සත්වයාගේ යහපත පිණිස සුව පිණිස පවතින්නේ නැහැ කියන එක අවබෝධ කරගන්න. ඒ නිසා තමයි කාලිංග යුද්ධයේ ඇති වුණු මානසික පරිවර්තනය නිසා මේ ධර්ම විජය ප්‍රතිපත්තියට අනුවර්තනය වෙන්නේ. එතකොට මේ ධර්ම විජය ප්‍රතිපත්තිය තමයි මේ 13 වන ගිරි ලිපියේ සඳහන් වෙන්නේ.
ඔහු උපදෙස් දෙන්නේ තමන්ගේ දරුමුණු පුරන්ටවත්. මේ දිග්විජය ප්‍රතිපත්තිය අනුගමනය කරන්න එපා. එයින් වෙන් වෙලා මේ ධර්ම විජය ප්‍රතිපත්තිය අනුගමනය කරන්න. ඒක ධර්මයෙන් ලෝකේ දිනන්න. ධර්මයෙන් ලෝකේ දිනන විදිය උගන්වපු සූත්‍රය තමයි දීඝනිකායේ චක්කවර්ති සිහනාද සූත්‍රය. දීඝනිකායේ චක්කවර්ති සිහනාද සූත්‍රය. චක්කවර්ති සිහනාද සූත්‍රය. දීඝනිකායේ සූත්‍රය. මෙන්න මේ සූත්‍රය. මේ සූත්‍රයේ තියෙන්නේ ධර්ම විජය ගැන. චක්‍රවර්ති රජුරෝ තමන්ගේ බල චක්‍රය ආඥා චක්‍රය පවත්වන්නේ ධර්මයේ තුලින්. යුද්ධයෙන් නොවේ. ඒ යටත් කරගන්න රාජ්‍ය යටත් කරගන්නේ මේ පංචශීල ප්‍රතිපදාව ධර්මයේ තුලින්. එතකොට ධර්මය පාලනය වෙන මූල ධර්මයේ බවට පත් වෙන්නේ මෙන්න මේ ධර්මය. ඒතර ධර්මය තුලින් ලෝකේ පාලනය කිරීමේ ප්‍රතිපද. ඒතර ඒ තමයි අශෝක බුදුදහමෙන් ලබා ගන්න දායාද. දිග්විජයේදී සිද්ධ වුණේ මෙහිදී ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ මොකක්ද? අපේ දරුවෝ දන්නවා මොකක්ද මෙහිදී සිද්ධ වෙන්නේ? යුද්ධය. යුද්ධය anu බුදුදහම කිසිසේත් අනුමත කරන්නේ නැහැ. යුද්ධය බුදුදහම අනුමත කරන්නේම නැති දෙයක්. කිසිම හේතුවකට යුද්ධ කළ යුතුයි කියන එක බුදුදහම අනුමත කරන්නේ නැහැ. යුද්ධයේදී සිද්ධ වෙන්නේ ජීවිත දීපල හානිය. එතකොට මෙන්න මේ ජීවිත මානව සම්පත, භෞතික සම්පත පරිහානියට තමයි යුද්ධයේ අවසාන ප්‍රතිඵලය. ලෝක ඉතිහාසය ගත්තොත් ලෝක ඉතිහාසයේ යුද්ධ සිද්ධ වෙලා තියෙන අනන්ත අප්‍රමාණ. ලෝක යුද්ධ දෙකක්. ඊට පස්සේ නිරවි යුද්ධ. ඒත් එක්කම ගියාම අධිරාජ්‍යවරු නැපෝලියන් වගේ අධිරාජ්‍යෝ අනුගමනය කරපු දේවල්. ඇලෙක්සැන්ඩර් වගේ අධිරාජ්‍යෝ. ඒත් එක්කම එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, පෘතුගාලය, ඕලන්දය වගේ රටවල් දේශ ගවේෂණ ව්‍යාපාර හරහා ලතින් ඇමරිකානු, අප්‍රිකානු, ආසියානු මහද්වීපවල ඒ බල ව්‍යාප්තියේදී අනුගමනය කරපු යුද්ධ. මේ සෑම යුද්ධයකම අවසාන ප්‍රතිඵලය සතුරුදායක වුණේ නැහැ. මොකද බුදුදහමේ එක නිර්ණායකයක් තමයි ක්‍රියාවේ ප්‍රතිඵලය සතුටු මුහුණි. භුක්ති විඳින්න පුළුවන් නම් ඒ යහපත් ක්‍රියාවක් විදියට නිර්ණය කරන්න පුළුවන් කියන එක උගන්වලා තියෙනවා. එහි ප්‍රතිඵලය දුක්මුසුව කඳුළු පිරිමුහුණින් නම් භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ අයහපත් ක්‍රියාව. එතකොට යුද්ධයේ අවසානය සිනහමුසුව භුක්ති විඳින්න බෑ. ඒකේ ඊටාම ක්‍රූර හිංසාවෙන් යුක්ත මානවයාගේ පරිහානියට හේතු වන දෙයක්. ඒ යුද්ධය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එතකොට චක්කවර්ති සියනාද සූත්‍රය තුලින් අනුගමනය කරේ දිග්විජය නොව ධර්ම විජය. ධර්ම විජයට අවශ්‍ය කරන පසුතලය සපයනවා බෞද්ධ මූලධර්ම වලින්. ඒතර එය තමයි ප්‍රධාන වශයෙන්ම සඳහන් වෙන්නේ මෙන්න මේ 13 වන ගිරිලිපි. මොකක්ද ඇතුළත් වෙන්නේ 13 වන ගිරිලිපි? ධර්ම විජය ප්‍රතිපත්ති. ධර්මයෙන් ලෝකය දිනන්නේ කොහොමද කියන එක. ධර්මයට අනුව ලෝකය දිනන විදිය උගන්වන්නේ 13 වන ගිරිලිපි. ඒක 13 වන ගිරිලිපි මතක තියාගන්න ඕන. ඊළඟට දරුවනේ අපිට වැදගත් වෙන තැනක් තමයි පළවෙනි ගිරිලිපිය. මේ ලිපියත් වැදගත්. මේ ලිපි අංක කරලා තියෙන්නේ අශෝක රජුරෝ නෙමෙයි. මේවා ඉතිහාසඥයෝ සහ භාෂාඥයෝ තමයි මේ වර්ග කරන්නේ. 1 2 3 කිය. නැත්නම් මේ අශෝක රජුරෝ පළවෙනි ලියපු ලිපිය මේක අරක දෙවෙනි ලිපිය නෙමෙයි. ඒ ලිපි හොයාගෙන ඒවා පරිවර්තනය කරලා තියෙන ඉන්දියානු ශිලාලේඛන සංග්‍රහය එහිදී අංකණය කරපු පිළිවෙල තමයි තියෙන්නේ. එතකොට මේ පළවෙනි ගිරි ලිපියේ
තියෙන්නේ ප්‍රධානම එක තමයි මහාඝාතාඥා. මහාඝාතාඥාව කියලා කියන්නේ ප්‍රාණඝාත යෙන් වෙන්වීම විරමණයට අදාළ ප්‍රධාන කාරණය. ඒ කියන්නේ දැන් මහාඝාතාව පනවපු රජවරු ලංකාවෙත් ඉන්නවා. ඉන්දියාවෙත් ඉන්නවා. ඒ කියන්නේ සමස්ත එකවර මහාඝාතාඥාව පනවන්න බෑ. ඒ කියන්නේ මුළු රටේම සත්ව ඝාතනය තහනම් කරන එක තමයි මහාඝාතාව කියලා කියන්නේ. ඒ කියන්නේ සියලුම සතු දිය ගොඩ ඒ සියලුම පරිසර තත්ත්වයන් වල වෙසෙන සියලුම සත්තු ඝාතනය කිරීම තහනම් කරනවා. අදටත් සමහර රටවල මේ මාගතා නීතිය ක්‍රමානුකූලව තියෙනවා. දැන් අපේ රටේ වුණත් සමහර සත්තු ඝාතනය කරන්න බෑ. ඉතින් ඒක ඒ සත්තුන්ට අබේදානෙ ලැබිලා තියෙනවා. මේ නීතියෙන් දඬුවම් ලැබිය හැකි වැරදක්. දැන් ලංකා ඉතිහාසයේත් අනුරාධපුර යුගයේ ගව ඝාතනය තහනම් කරලා තිබුණා. ගව ඝාතනය සිද්ධ වුණේ නැහැ. පස්සේ කාලේ සමහර රජ දරුවෝ මහා ඝාතය පෝය දිනියට නිර්දේශ කරලා තියෙනවා. පෝයට සත්තු මරන්න බෑ දියගොඩ වශයෙන් කොතනකවත්. සමහර රජ දරුවෝ ඒක තමන්ගේ පාලන කාලය පුරාවට ක්‍රියාත්මක කරලා තියෙනවා. එතකොට ඒක අඩු වැඩි වශයෙන් පාලකයෝ මේක අනුගමනය කරලා තියෙනවා. එතකොට මේ පළවෙනි ගිරිලිපියේ සඳහන් වෙනවා අශෝක රජුරුවන්ගේ මාලිගාව තුල ඝාතනය කරපු සත්තු ක්‍රමානුකූලව අඩු කරනවා. මොකද හේතුව සූප සඳහා. සූප කියලා කියන්නේ පාලියේ ව්‍යංජන කියන එකට ආහාර කියන අදහස. සූපයක් කියලා කියන්නේ පාලියේ. එතකොට මේ සූප ව්‍යංජන පිණිස මරපු සත්තු ප්‍රමාණය අඩු කරනවා. එතකොට එක දවසකට මුව විශාල ප්‍රමාණයක් මරලා තිනවා මාලිගාවේ. රාජකීයන්ගේ අනුභවයට. ඒ එක මුවෙක් දක්වා අඩු කරලා තියෙනවා. ඒක සෑම දිනයකම මරන්න බෑ. ඒකට නිශ්චිත දින ප්‍රමාණයක් වෙන් කරනවා. මොනරුන් මරලා තිනවා. මොකද මෞර්ය වංශය මොනරු ඇති කරපු වංශයනේ මෞර්ය කියන්නේ. මෞර්ය වංශයනේ අශෝකගේ වංශය. ඒ මොනර මාංශේ ලංකා ඉතිහාසයේ ඊටාම ධනවතුන් අනුභව කරපු ආහාරයක් විදිහට තමයි තියෙන්නේ. එතකොට ඒකත් ක්‍රමානුකූලව අඩු කරලා තියෙනවා. එතකොට පේනවා මේ සත්ව ඝාතනය ක්‍රමානුකූලව අඩු කරලා තියෙනවා. එහි නිර්දේශ කරන පළවෙනි ගිරිලිපි අශෝක රජුරෝ යම් දිනක සියලුම සතුන් ඝාතනයෙන් වළකිත්වා කියලා. එතකොට ඒ විශාල සත්තු ප්‍රමාණයක් දෛනිකව මාලිගාවේ පරිභෝජනයට මරපු මෞර්ය රාජකීයන් ඒ ක්‍රමානුකූලව අඩු කරන. ඒතරේ ආදර්ශය අවවාදයට වඩා ආදර්ශයක් සපයන ජනතාව. එතකොට ඒ තුලින් සමාජය තුල ඇති වෙන්නේ අර දස සක්විතිවත්වල මිනිස්සුන්ට පමණක් නොව සත්තුන්ට ජීවිත දානි ජීවිත ආරක්ෂාව ලැබෙන්න ඕන කියන පදනම. රජ්ජුරුව සතාසිව්පාව පවා ආරක්ෂාව සැපිය යුතුයි කියන එක දස සක්විතිවත්වල එකක්. පළවෙනිම කාරණේ තමයි තම අමුදරුවන් තම ආසන්න ආශ්‍රිතයන් ආරක්ෂා කිරීම. ඊළඟට මාලිගාවේ සිටින ඇමතිවරු ආදී ඊළඟට ගෘහපතිවරු ගහපති ආදීන් ආරක්ෂාව. ඊළඟට සතාසිව්පාව. එතකොට මෙන්න මේ බෞද්ධ මූල ධර්මය ක්‍රමානුකූලව ක්‍රියාත්මක වුණු තැනක් තමයි අපිට පේන්නේ පළවෙනි ගිරිලිපිය. ඒක ඉතාම වැදගත් තැන. ඒතර අශෝක රජුරෝ මේ ධර්ම ලිපි වලින් පෙන්වා දීලා තියෙනවා. අශෝක රජුරෝ තව විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. දැන් අශෝක රජුරෝ ගත්තොත් එහෙම අපේ දරුවෝ දන්නවා තුන්වෙනි ධර්ම සංගායන සංගීති පවත්වන්න අවශ්‍ය කරන වපසරිය ගොඩනගන රජුරෝ අනුග්‍රහය නේද? ඒත් එක්කම ශාසන සංශෝධනය. එෙහිදී අන්‍ය මතවාදී ඒ කියන්නේ තේරීය විභජ්‍යවාද සම්ප්‍රදායට පරිබාහිරව මතවාද දරපු භික්ෂූන් 60000 පොඩි සංඛ්‍යාවක් නෙමෙයි. ඒතර හිතන්නකෝ අද ලංකාවේවත් එච්චර හාමුදුරු ප්‍රමාණයක් නැහැ. එතකොට 60000ක් වගේ දුසිල් මහණු සිවුරු හැරවල යවන සුදු වස්ත්‍රාන්තර. ඒ අය නිකන් නෙමෙයි යවන්නේ රාජ්‍ය සේවයට ගන්න. එතකොට ඒත් මානවවාදී දෘෂ්ටියක්.
ඔහු දඬුවම් පමුණවන්නේවත් එහෙම දෙයක් කරන්නේ මොකද අවිහිංසාව දසරාජ ධර්ම වල එකක්. ඒතර අවිහිංසා මූල ධර්මයේ මත පිහිටලා ඔවුන්ට අවශ්‍ය කරන ශක්තිය සපයලා ඒ අය ශාසනයෙන් ඉවත් කරනවා ඔවුන්ගේ මතයේ හීනතාවය නිසා. හැබැයි එයින් ඔවුන්ගේ ජීවිතවලට හානියක්වත් එහෙම දෙයක් කරන්නේ නැහැ. එතකොට මේ අශෝක අධිරාජ්‍යයා සමාජ සුබ සාධනය රජ කෙනෙක්ගෙන් වෙන්න ඕන එක වැදගත් කාරණයක් තමයි සමාජ සුබ සාධනය. සමාජ සුබ සාධනය සඳහා විවිධ ක්‍රියාමාර්ග ගන්න. එකක් ආර්ථික සුරක්ෂිතතාවය ඇති කරන්න ඕන. දේශපාලනික සුරක්ෂිතතාවය ඇති කරන්න ඕන. ආගමික සුරක්ෂිතතාවය ඊළඟ සමාජ සුබ සාධනය. මේක තමයි රජුරුවන්ගෙන් රජ කෙනෙක්ගෙන් බලාපොරොත්තු ප්‍රධාන කාරණා 7. දේශපාලන සුරක්ෂිතතාවය, ආර්ථික සුරක්ෂිතතාවය, ආගමික සුරක්ෂිතතාවය හා සමාජ සුබ සාධනය. මේ සමාජ සුබ සාධනය අදාළව මොනවද අශෝක රජුර අනුගමනය කළේ? අන්න ඒවත් මේ ගිරිලිපි වල තියෙනවා. පළවෙනිම කාරණේ තමයි ගස් සිටුවීම. දැන් ගස් සිටුවීම කොහොමද වැදගත් වෙන්නේ සමාජ සුබ සාධනයට? බුදුහාමුදුරන්ගේ සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ වනරෝපා සූත්‍රය. වනේ කියන්නේ කැලේ රෝපණය කිරීම. ඒක අපි දක්වන්නේ ධර්මයේ දිවා රැ පිං වැඩෙන ක්‍රියා. පිං වැඩෙන දේවල්. මොකද ලිම් පොකුණු කැනීම, ඒ දඬු පාලම් ඉදි කිරීම. ඒ දණ්ඩක් පාලමක් හැදුවාම ඒකෙන් මගියෝ යන අවස්ථාවක් පාස හදපු කෙනාට පින් සිද්ධ වෙනවා. ඒක කරපු අවස්ථාව විතරක් නෙමෙයි. ඒක නිතරම සිද්ධ වෙනවා. දැන් ගස් හිටෙව්වාම මොකද වෙන්නේ? අපි දන්නවා විනය පිටකේ පාචිත්‍ය පාළි හාමුදුරුන්ට තියෙන විනය ශික්ෂා පදයක් තමයි අපි දරුවෝ දන්නවා. ගහක කොළයක් කඩන්නත් බෑ. ඒක පාචිත්‍ය අවතක් වෙනවා. ඒක ගහක කොළ කඩන්න බෑ උපසම්පන්න හාමුදුරමකට. ඊළඟට තෘණ තනකොළ ආදී දේවල් ගලවන්න බෑ. පොළව හාරන්න බෑ විනය නීති හැටියට. ඒක බීජගාම. ඒ කියන්නේ බීජ ආදී විවිධ පැලවෙන්න උපකාර වන බීජ වලට හානි පමුණවන්න බෑ. ඒ කියන්නේ පුවක් ගෙඩියක්වත් කපන්න බෑ. ඒතර එහෙම පාරිසරික සංරක්ෂණයක් බුදුහාමුදුර භික්ෂුවගෙන් බලාපොරොත්තු වෙනවා. ඒතර පරිසරයේ සමතුලිතතාවයට හානි වන ක්‍රියා භික්ෂුවට කරන්න බෑ. උපසම්පන්න හාමුදුරමක. මෙන්න මේ මූලධර්ම අශෝක දන්නවා. මොකද ඔහු අනුගමනය කරපු බෞද්ධ මූලධර්ම ඒ ත්‍රිපිටකාගතව තිබුණා. ඒතර මේ ධර්මයේ ඔහු භික්ෂූන්ගෙන් ඉගෙන ගත්තා. ඒතර ඉගෙන ගැනීමත් එක්ක ඔහු දන්නවා ගස් සිටුවීම බුදුහාමුදුරුවෝ කොයිතරම් ප්‍රශංසාවට ලක් කරාද කියන එක. මේ වනරෝප සූත්‍රය අංගුත්තර නිකායේ. එතකොට අපි දන්නවා විද්‍යාවේ පරිසරයේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට අවශ්‍ය කරන්නේ ගස්වල පත්‍ර. පත්‍රවල තියෙන පූටිකා කියලා පූටිකා සිදුරු වලින් කාබන් ඩයොක්සයිඩ් කියන වායුව අවශෝෂණය කරගෙන ඔක්සිජන් නිපදවලා ඒ පරිසරයට එකතු කරනවා. ඒතර ඔක්සිජන් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය අතුරුඵලයක් විදිහට නිපදවෙනවා. ඒතර පරිසරයේ මිනිසුන්ගේ සත්තුන්ගේ ආශ්වාසය අවශ්‍ය කරන ඔක්සිජන් සැපයීම ගස් වලින් සිද්ධ වෙනවා. ඒතර පරිසරයේ ජීවීන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය කරන සාධකයක් ගස්. ඒතර ගස් සිටුවීම තුළින් මිනිසුන්ගේ ජීවන පැවැත්මට අවශ්‍ය කරන ශක්තිය සපයනවා. ඒතර අද නූතන ලෝකයේ පාරිසරික ගැටලු වැඩි වෙන්න හේතු වෙලා තියෙන්නේ වන විනාශය අධික ලෙස පරිසරයට සිදු කරන හානි. ඒතර මෙන්න මේ තත්ත්ව අවම කරන්න තමයි වන රෝපණය ගස් සිටුවීම කරලා තියෙන්නේ. ඒ තව පැත්තක් තියෙනවා. ඒ තමයි මග දෙපස ගස් සිටුවලා තියෙන්නේ. සෙවණට. මොකද ಭಾರತයේ අද වගේ ප්‍රවාහණී දියුණු ක්‍රමයක් නෙමෙයි තිබුණේ. එතකොට මේ 12 මහා ජනපද හරහා මේ විශාල ජනපද ඔය පැට්නා කියන්නේ පාටලිපුත්‍ර නගරය
එතකොට රාජගහ මේ නගර වල මිනිස්සු ගියේ ප්‍රධාන වශයෙන් ගැල්. ඒ ගැල ප්‍රධාන ප්‍රවාහන මෙවලම. හැබැයි සමහර මිනිස්සු මගියෝ. මගී කියන්නේ ඒකනේ පයින් යනවා කියන එක මාර්ගය. පයින් යන. ඒතර පයින් යනකොට මද්දාහනේ යනකොට යන්න අපහසුයි. ඒතර පාරේ පහසුවෙන් යන්න නම් සෙවණ තියෙන්නේ. ඒතර මග දෙපස ගස් සිටවල තියෙනවා. අදත් කොළඹ නගරයේ විවිධ මාන්මාවත්වල අපේ දරුවෝ දැකලා ඇති. විශාල ගස්. ඒ පාරවල් වල මිනිස්සුන්ට නිදහසේ සෙමින් කායික චිත්ත පීඩාවකින් තොරව ඇවිදින්න පුළුවන් දහවල. හරි සිසිලසක්. ඒතකොට ගහක් කියලා කියන්නේ සෙවණ දෙනවා. ගහේ සෙවණ ත්‍රිසංගත සත්වයාට මනුෂ්‍යයට එක වගේ. ගහක දෙන සෙවණ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ ඒ ගහ යටට එන මනුෂ්‍යයාගේ ආගම්, ಜಾති, කුල, මල, ભેද කිසි දෙයක් නොසලකා හැමෝටම දෙන සෙවණ එකයි. ඒ ගහ යටට ඉන්නේ බෞද්ධයෙක්ද, හින්දු භක්තිකයෙක්ද කියලා ගහේ හේවන වෙනස් වෙනවද නැහැ. ඔක්කොම එකයි. ඒක ගහ හැමෝටම සලකන්නේ එකට සමානාත්මතාව. එයින් මල් සුවඳ හමනවා. ඒ මිනිස්සු ඔක්කොටම එක හා සමානව බෙදෙනවා. එහි පළවැල හැමෝටම එක හා සමානව බෙදෙනවා. ඒතකොට පරිසරයේ මේ ගහක් කියලා කියන්නේ සමානාත්මතාවය දක්වන තැන. එතකොට මේ ගස් සෙවණට තව පැත්තක් ඖෂධ සඳහා ගන්න ගස් හිටියෝ. දැන් ඒක අපිට පේන සීගිරි කාශ්‍යප බබා සීගිරි ආලකමන්දාවට ඖෂධ උයන් නිපදවලා තියෙනවා. මොකද ඖෂධ බෙහෙත් සඳහා අවශ්‍ය කරන ශාක හිටවලා තියෙනවා. එතකොට මේ පරිසරය සම්බන්ධව දක්වන දෘෂ්ටිය එන්නේ කොහෙන්ද? දසරාජ ධර්ම වලින්. දසරාජ ධර්ම කියන සංකල්පය පාලකයෙක්ගේ පාලන තන්ත්‍රය ඉතාම වැදගත්. ඒක පරිසරය. ඊළඟට ජලාශය ඉදි කරලා තියෙනවා. ජලය. මොකද ජලය කෘෂිකාර්මික ජීවන පැවැත්මට ඉතා වැදගත් බගාවට. මේ මිනිසුන්ගේ ආර්ථික සමෘද්ධිය ඇති වෙන්නේ කෘෂිකර්මය ප්‍රධාන වුණේ. වෙළඳාමක් තිබුණා. ඒතර මේ කෘෂිකර්මය ආහාර සපයාගෙන සම්පෝෂිත භාගය. මෙන්න මේ දෙයකට අවශ්‍ය කරන යටිතල පහසුකම් රජුරු සපයන්න. අපේ රටේ රජදරුවෝ ඕක කළා තියෙන ලංකා ඉතිහාසයේ. මහා වාරිතාක්ෂර නේද? පරාක්‍රම බහුවගේ රජවරු මහා වැව් 165ක් පමණ ඉදි කළා තියෙනවා. උඩා වැව් 2000 ගාණක්. එතකොට විශාල වාරිතාක්ෂර අපේ රටෙත් ගොඩනගුවා. ඒ මොකටද? ආර්ථික සමෘද්ධිය. එතකොට ආර්ථික සමෘද්ධියට අවශ්‍ය කරන ශක්තිය රජවරු සපයලා තියෙනවා. ඒතර අශෝක අධිරාජ්‍ය ජලාශය ඉදි කළා. ඊළඟට රෝහල් ඉතාම වැදගත්. රෝහල් මොනවද? ආරෝග්‍ය පරමාලාභනේ. නිරෝගම් බුදුදහම පරම ලාභය කියලා සලකනවා. එතකොට නිරෝගීකම ඇති කරන්න නිරෝගී ජාතියක් රටක් ගොඩනගන්න අවශ්‍ය කරන රාජ්‍යරු යටිතල පහසුකම් රෝහල් ඉදි කරන්න. ඒ රෝහල් ඉදි කරද්දී මිනිස්සුන්ට විතරද නැහැ. සත්තුන්ට පවා පශු රෝහල් ඉදි කරනවා. පශු කියන શબ્දය ඔක්කොම සත්තුන්ට එදිනවා. ගව මූලික શબ્දයක් පශු කියලා කියන්නේ. ඒ වුණාට සියලුම සත්තු රෝහල් ඉදි කරනවා. එතකොට පේනවා මිනිසාට පමණක් සතා සිව්පාවට පවා බෙහෙත් කරනවා. දැන් අපේ බුද්ධදාස රජුරු වගේ රජවරු රෝහල් ඉදි කරන සතා සිව්පාවට. සියතින් බෙහෙත් කරන බුද්ධදාස රජුරු සාරාර්ථ සංඝ වගේ වෙද පොත් ලියනවා. ඒතර බලන්න රජදරුවෝ මේ පරාර්ථ චර්යාව බහුජන හිතාය බහුජන සුඛාය බොහෝ මිනිසුන්ගේ හිතසුව පිණිස වැඩ පිණිස කොච්චර කාර්යයන් රසක් ඉස්ස සිද්ධ කරනවා. ඒතර ඒ දේවල් එන්නේ අර බෞද්ධ මූලධර්ම. අශෝක රජුරුවොත් අන්නේ වගේ වැඩ. ඒක පාලන් ඒ දණු ඉදි කරනවා. මේ ධර්ම ලිපි ලියන්නේ සමාජ සේවයක් විදිහට. මොකද දහම් පණිවිඩය sannivedanaya කරනවා. තමන්ගේ ජීවිතයට එකතු කරන ධර්ම කාරණේ මොකක්ද? ඒ ධර්ම කාරණේ තමන්ගේ ජීවිතය පෝෂණය කරගන්න අවශ්‍ය කරන පසුබිම මොකක්ද? අන්න ඒ ටික අශෝක රජුරු කියලා දෙනවා. එතකොට දරුවනි අපි මේ පාඩමේදී ප්‍රධාන වශයෙන් අවධාරණයට ගන්න ඕන 13 වෙනි ගිරි ලිපියයි ඔබ ඒ වගේම
13 වෙනි ගිරිලිපිය සහ මෙහිදී අපි සාකච්ඡා කළා ඔබට මතක ඇති පළවන ගිරිලිපිය. ඔන්න ඔය ලිපි දෙක 13යි පළවෙනි ගිරිලිපිය. මේ ලිපි දෙක ආශ්‍රයෙන් ඔබ දැනගන්න පළවෙනි ගිරිලිපියේ තියෙන්නේ මාගත ආඥාව, සත්ව ඝාතනයේ ක්‍රමානුකූලව අඩු කිරීම. ඒත් එක්කම 13 වන ගිරිලිපිය ධර්ම විජය ප්‍රතිපත්තිය අගය කිරීම. මෙන්න මේ කාරණා දෙක ඔබ දල වශයෙන් අවබෝධ කරගන්න අශෝක රජුරුවෝ මෙන්න මේ ටික තමයි ඔහු අනුගමනය කරේ ඔහුගේ රාජ්‍ය පාලන මූල ධර්ම විදිහට. අශෝක ධර්ම, අශෝක ලිපි වල අන්තර්ගත වන මූල ධර්ම විදිහට ඔහු පාවිච්චි කරලා තියෙනවා. ඒතර ඒ ටික අපේ දරුවෝ බලා ගන්න. ඒතර මේ අශෝක රජසිරිත් වලට අවශ්‍ය කරන පසුබිම හදන්නේ කොතනින්ද? චක්කවර්ති සිහනාද සූත්‍රය ආදී පංචශීල ප්‍රතිපදාව, දසක්විතිව, දස රාජධර්ම, සතර සංග්‍රහ වාස්තු ආදී මෙන්න මේ කාරණාවල. අන්නේ දේවල් මතක තබා ගන්න, මේ දේවල් ජීවිතයට එකතු කරගන්න. මේ අශෝක වගේ රජවරු ලෝක ඉතිහාසයේ පැහැදිලිව පෙන්වුවා මේ බෞද්ධ මූල ධර්ම වලින් රාජ්‍ය පාලනය සාර්ථකව ගෙනියන්න පුළුවන් කියන. ඒ නිසා තමයි ਉਹ අමරණීය ලෝක ඉතිහාසයේ සදානුස්මරණීය පාලකයෙක් බවට පත් වෙන්නේ. ඒක ලෝක අවිවාදින් පිළිගන්න තැන. මොකද ඔහුගේ මුල් කාලයේ පාලනය දිග්විජය නිසා අසාර්ථක වුණත් ඔහුගේ පාලනයේ දෙවෙනි අර්ධය ධර්ම විජය නිසා සාර්ථකත්වයට පත් වෙනවා. ඒ පාලනය දිගටම ගෙනියන්න බැරි වෙන අශෝකගේ අසාර්ථකත්වය නිසා නෙමෙයි මේ බෞද්ධ මූලධර්ම අනුගමනය කරන්න ඔහුගෙන් පස්සේ අනුප්‍රාප්තික සමත් වෙන්නේ නැහැ. එතකොට මේ අශෝක සිරිත් ලංකා ඉතිහාසයේ රජවරු කොහොමද පාවිච්චි කරේ කියන එක අපිට ඊළඟ පාඩමෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ පාඩමත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරමින් අපේ දරුවන්ට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සුවහසක් දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා, ෆ්‍රැසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි අපි වෙමු ටීපී දහම් පාසල් අධ්‍යාපනය.